පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්ගේද නාමයෙන් ආමේන්. අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දෙව් පියාණන්ගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන්ගේ ජීවනයත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. සහෝදර සහෝදරියනි මේ දිව්‍ය යාගයට සහභාගී වන්නට අපව සුදුස්සන් කරන්නට කියලා අපි සුළු මොහොතක් නිශ්ශබ්දව අප අතින් සිදු වුණ වැරදි වලට දෙව් පියාණන් වහන්සේගෙන් සමාව අයදමින් යාඥා කරමු. ඒ වගේම ළඟ එන්නා වූ නත්තලට ඊටමත් ධර්මීකව ආධ්‍යාත්මික පැත්තෙන් සූදානම් වන්නට අවශ්‍ය ශක්තියද විවිධ වසංගත ලෙඩ රෝග වලින් දුරු වී මේ නත්තල ඊටමත් හොඳින් කාමීව කරගන්නට අවශ්‍ය වරප්‍රසාදයද අපට දානය කරන්නටයි කියලා අපි විශේෂයෙන්ම මේ දිව්‍ය පූජාවේදී ඔප්පු කර සිටිමු. සියලු බලැති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කළෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එයින් භාග්‍යවන්ත නිත්‍යකන්‍ය මරියතුමේද සියලු සුරදූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමින් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනත වේලා සිටිමි. සියලු බලැති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනය කරා අපගෙන යන සේක්වා. ආමේන්. ස්වාමිනී කරුණා කළ මෙනව. ස්වාමිනී කරුණා කළ මෙනව. ක්‍රිස්තුනී කරුණා කළ මෙනව. ක්‍රිස්තුනී කරුණා කළ මෙනව. ස්වාමිනී කරුණා කළ මෙනව. ස්වාමිනී කරුණා කළ මෙනව. අපි යාඥා කරමු. දෙවි ස්වාමිනී මිනිසා මවා ගලවාගත් විමුක්තිදායකයාණනි ඔබ වහන්සේගේ ධර්මයානෝ භාග්‍යවන්ත නිත්‍ය කන්නේ මරියෝත්තමාවන් මගින් මිනිස් බව ගැන්මට කරුණා කළසේක් වේද අපගේ බැහැපත් අයදීමට සවන් දී උන්වහන්සේගේ දේව භවයේ සහභාගී වීමේ වරම අපට දානය කළ මැනව. මේකීදී ඔබ හා ශුද්ධාත්මයන්න් සමග සදාකල් ජීවත් වන්නා වූ රජකම් කරන්නා වූ ඔබගේ පුත්‍රයාණන් හා අපගේ ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අප සැමට ලැබේවා. ආමේන්. පළමුවන දේව ප්‍රකාශනය උත්පත්ති පොතෙන් උපුටාගත් කොටසකි. ජාකොබ් තම පුතුට කතා කොට මෙසේ කීවේය. ජාකොබ්ගේ පුතුනි, එක්රැස් වන්න, සවන් දෙන්න. ඔබ පිය ඊශ්‍රායල් හට කන් දෙන්න. ජුදා ඔබේ සොහයුරෝ ඔබ පසසති. ඔබ අත සතුරන් ගෙලමත ඇත. ඔබ පියාගේ දරුවෝ ඔබ අභිමුව වැඳ වැටෙති. ජුදා සිංහ පොව්වකි. පුත ඔහු ගොදුරු කායලි ගුහාව බලා එයි. ඔහු සිහ රදෙකු මෙන්ද සිහ දෙනක මෙන්ද වක ගැසී වැතිර සිටී. ඔහු නැගිට්ටුවන්නේ කවරෙක්ද? රාජා ජයකොන්තිය හිමි තැනැත්තා. එනතෙක් ජුදා කෙරෙහි එය පහව නොවේ. රාජ යෂ්ටිය ඔහු පා අතරින් පහ නොවේ. ජනතාවෝ ඔහුට කීකරු වෙති. දේව වාක්‍ය එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. පිළිතුරු ගීය ඔබේ පිළිතුර සමිදානන් සමෙහි දමිටු බව හා සාමය පැතිරේවා. සමිදානන් සමෙහි දමිටු බව හා සාමය පැතිරේවා. දෙවිඳුනි, රජතුමාට විනිශ්චය කිරීමේ ඥානය දුන මැනව. ඒ රජ කුමරු හට යුක්තිගරුකව ක්‍රියා කිරීමේ හැකියාව දුන මැනව. එවිට එතුමා ඔබේ ජනතාව සාධාරණ ලෙස පාලනය කරන්නේය. ඔබේ පීඩිත ජනතාවට යුක්තිය ඉටු කරන්නේය. සමිදානන් සමෙහි දමිටු බව හා සාමය පැතිරේවා. කඳු වැටි ඔබේ ජනතාවට සමෘද්ධි ගෙනේවා. කඳු හෙල් ඔබේ ජනතාවට යුක්තිය ඉටු කෙරේවා. රජතෙමේ ජනතාව අතර දිලිදුන්ගේ නඩු විසඳාවා. අසරණයන් මුදා ගනීවා. පීඩාකරුවන් වනසාවා. සමිදානන් සමෙහි දමිටු බව හා සාමය පැතිරේවා. එතුමන් සමෙහි දමිටු බව දියුණු වේවා. ඉරහඳ පවතින තෙක් සාමය පැතිරේවා. මුහුදින් මුහුදට එතුමාගේ රජදහන පැතිරේවා. නදියේ සිට පොළවේ කෙළවර දක්වා එසේම වේවා.
සමිදානන් සමෙහි දමිටු බබහා සාමය පැතිරේවා. එතුමාගේ නාමය සදහටම පවතිවා. ඉරහඳ පවතින තෙක් එතුමාට කීර්තියත් වේවා. එතුමා අතින් සව්සත ආසිරි ලබත්වා. එතුමාට ආසිරි දෙන ලෙස දෙමිදුන් අයදිත්වා. සියලු ජාතිහු එතුමාට සව්සිරි සැපපතත්වා. සමිදානන් සමෙහි දමිටු බබා සාමය පැතිරේවා. සාදුකාරය. ආලේලුයා ආලේලුයා. අති බල සම්පන්නවද ප්‍රේමයෙන්ද මැවිල්ල සුරකින පරමෝත්තමයාණන්ගේ ප්‍රඥාවෙනි සත්‍ය මාර්ගයෙහි ගමන් ගැනීමට අපට ඉගැන්වුව මැනව. ආලේලුයා. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද විශේෂක වනසේක්වා. මතයුතුමන් විසින් ලියා තිබෙන දෙව්වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. ආබ්‍රහම්ගේද දාවිද්ගේද පුත්‍ර වූ ජේසු ක්‍රිස්තුස් වහන්සේගේ වංශාවලිය මෙසේය. ආබ්‍රහම්ට දාව ඊසක්ද, ඊසක්ට දාව ජාකොබ්ද, ජාකොබ්ට දාව ජුදා සහ ඔහුගේ සහෝදරයෝද උපන්හ. ජුදාට දාව තාමාර්ගේ පෙරෙස් සහ ශෙරාද, පෙරෙස්ට දාව හේස්රොන්ද, හේස්රොන්ට දාව ආරාම්ද, ආරාම්ට දාව අබිනාබ්ද, අබිනාදාබ්ට දාව නාශෝන්ද, නාශෝන්ට දාව සල්මොන්ද, සල්මොන්ට දාව රාහබ්ගෙන් බෝවාස්ද, බෝවාස්ට දාව රූත්ගෙන් ඕබෙද්ද, ඕබෙත්ට දාව ජෙස්සේද, ජෙස්සේට දාව දාවිත් රජද උපන්නෝය. දාවිත් රජුට දාව උරියාගේ භාර්යාව වී සිටි ස්ත්‍රියගෙන් සලමොන්ද, සලමොන්ට දාව රෙහෝබොවාම්ද, රෙහෝබොවාම්ට දාව අබියාද, අබියාට දාව ආසබ්ද, ආසබ්ට දාව ජෙහෝෂාපාත්ද, ජෙහෝෂාපාත්ට දාව ජෙරෝම්ද, ජොරෝම්ට දාව උෂ්‍යාද, උෂ්‍යාට දාව ජෝතාම්ද, ජෝතාම්ට දාව ආහාස්ද, ආහාස්ට දාව හෙසකියාද, හෙසකියාට දාව මනස්සේද, මනස්සේට දාව ආමෝස්ද, ආමෝස්ට දාව ජොසියාද, බැබිලෝනියා විප්‍රගාස් වාසගතවීම සිදු මේ කාලයේදී ජොසියාට දාව ජෙකොනියාද ඔහුගේ සහෝදරයෝද උපන්නෝය. බබිලෝනියේ විප්‍රවාසයෙන් පසු ජෙකෝනියාට දාව ශේල්තියෙල්ද, ශේල්තියෙල්ට දාව සෙරුබාබෙල්ද, සෙරුබාබෙල්ට දාව අබියුද්ද, අබියුට්ට දාව එලියාකිම්ද, එලියාකිම්හට දාව ආශොර්ද, ආශොර්ට දාව සාදොක්ද, සාදොක්ට දාව ආකිම්ද, ආකිම්ට දාව එලියුද්ද, එලියුට්ට දාව එලයාසර්ද, එලයාසර්ට දාව මත්තාන්ද, මත්තාන්ට දාව ජාකොබ්ද, ජාකොබ්ට දාව මරිය තුමියගේ පුරුෂයා වූ ජෝසොප්ද උපන්නෝය. මරිය තුමියගෙන් ක්‍රිස්තුස් නම් වූ ජේසුස් වහන්සේ උපන්සේක. මෙසේ ආබ්‍රහම් පටන් දාවිත් දක්වා පරම්පරා සියල්ල 14කි. දාවිත් පටන් බබිලෝනියේ විප්‍රවාසගත වීම දක්වා පරම්පරා 14කි. බබිලෝනියේ විප්‍රවාසගත වීමේ කාලයේ පටන් ක්‍රිස්තුස් වහන්සේ දක්වා පරම්පරා 14කි. සුවිශේෂක වාක්‍යයේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. සුවිශේෂක වාක්‍ය මගින් අපගේ පව් මැකේවා. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, අද අපි අහුම්කන් දුන්නා සුදු සුවිශේෂයේ සුදු මතයතුමා ලියපු සුවිශේෂයේ කොටසක්. මේකෙන් ජේසුගේ පරම්පරාව පිළිබඳව මතක් කර දෙනවා. එතකොට ජේසුගේ පරම්පරාව ආබ්‍රහම්ගේ සිට ජේසු දක්වා පරම්පරා 42ක් තියෙනවා. මේ 42 තුනට කඩලා 14 විදිහට අපි අද අහුම්කන් දුන්නා. එතකොට ආදර සහෝදර සහෝදරියනි, යහපත් පරම්පරාවක් වෙන්න ඕනේ යහපත් වැඩ කරන මිනිස්සුયો, යහපත් විදියට ජීවත් වෙන මිනිස්සුયો බිහි වෙන්නට. අයහපත් පරම්පරාවකින් කවදාවත් යහපත් වැඩ කරන අය බිහි වෙන්නේ නැහැ. බොහෝම කලාතුරකින් තමයි අයහපත් වැඩ කරන
පරම්පරාවකින් යහපත් වැඩ කරන අය බිහි වෙන්නේ. ඒ වගේම තමයි ඒකේ අනිත් පැත්ත තමයි යහපත් පරම්පරාවකින් යහපත් අම්මා තාත්තගෙන් අයහපත් වැඩ කරන දරුවෝ බිහි වෙන්නේ බොහෝම කලාතුරකින්. එතකොට ආදර සහෝදර සහෝදරීනි මේ ආබ්‍රහම්ගේ සිට ජේසු දක්වා පරම්පරාවෙන් අවසානයේ දෙවියන් වහන්සේගේ සැලැස්ම කොච්චර දීර්ඝ කාලීන සැලැස්මක්ද කොච්චර මේ සැලැස්මට මේ ගැලවීම මිනිස්යාට ලබා දෙන්න ආබ්‍රහම්ගේට ඉස්සෙල්ලා ආදම් මේව පව් කෙරුවයින් පස්සේ දෙවියන් වහන්සේ මොන පියවර අරගෙන තියනවද මොන පුද්ගලයාව තෝරගෙන තියනවද මොන ආකාරයේ කැඳවීම එක එක මිනිස්යාට දීලා මේ ගැලවීම ලෝකයට ගෙනෙන්නට ජම්ම පාපෙන් නිදහස මිනිසෙයින්ට ගෙනෙන්නට කොච්චර ක්‍රියාත්මක වෙනවද කියලා පෙන්눔 කරනවා. ඒ වගේම තමයි දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේට ඉපදෙන්න දාවිද්ගේ වංශයෙන් මාර්ගය සකස් කරපු ආකාරය පැහැදිලි කරනවා. ඒ වගේම තමයි ආදර සහෝදර සහෝදරිනි ලෙවීගේ වංශයෙන් තමයි පූජකවරුන් දෙවියන් වහන්සේ තෝරගෙන තියෙන්නේ. එතකොට මේ වංශයට වැඩි අපිය තෝරාගත්ත කැඳවීමට වැඩි දේවල් අපි කරන්නට ගියොතින් එහෙම ඒක ගොඩාක් වෙලාවට හරියන්නේ නැහැ. ඒක සාර්ථක වෙන්නේ නැහැ ආදර සහෝදර සහෝදරිනි. දැන් අපි හිතමුකෝ දෙවියන් වහන්සේ මාව දොස්තර මහත්මයෙක් කරන්න සූදානම් කරන්නේ. මං උපදේ ඉඳලා මම අම්මගේ බඩට ආපු දා ඉඳලා දෙවියන් වහන්සේ මේ දොස්තර මහත්තයෙක්ව සූදානම් කරනවා. එහෙම නැත්නම් සමහර අයව ගුරුවරයෙක් විදියට සූදානම් කරනවා. සමහර අයව සූදානම් කරනවා ගොවියෙක් විදියට. එහෙම නැත්නම් කම්කරුවෙක් විදියට. එහෙම නැත්නම් මේ හෙදියක් විදියට, හෙද නිලධාරියෙක් විදියට. එහෙම සූදානම් කරන්නා වූ දෙවියන් වහන්සේට පටහැනිව අපි යන්නට ගියොතින් මේ සූදානම වෙනස් මාර්ගයකට හරවන්න ගියොතින් එහෙම එන්න එතන පොඩි ගැටුමක් ආරවුලක් වෙනවා. එහෙම බොහෝම කලාතුරකින් මාව දොස්තර මහත්තයෙක් කරන්නේ නැතුව බලෙන් දොස්තර මහත්තයෙක් වෙන්න හැදුවතින් එහෙම සමහර විට එන්න පුළුවන් වෙනවා. නමුත් ඒ දොස්තර මහත්තයෙක් විදියට නෙමෙයි ක්‍රියාත්මක වන්නේ. අපි හිතමුකෝ පූජකවරයෙක් වුණත් එහෙමයි. පූජකවරයව සූදානම් කරනවා මව් කුසේ ඉඳලා. සමහර වෙලාවට අහම්බෙන් ඒ දේ වුණොත් එහෙම ඒ පූජකවරයාගේ පූජක කාර්ය හරියට සිද්ධ වෙන්නේ නැහැ. අපි දන්නවා වෙනත් ආගම් වලත් එහෙමයි. වෙනත් ආගම් වලත් ඒ මිනිස්සයව ඒ ආගමේ පූජකෙක් විදියට එහෙම නැත්නම් ඒ ආගමේ නායකයෙක් විදියට පත් නොකරගෙන දේව කැමැත්තට පටහැනිව බලෙන් වගේ ඒ ආගමික නායකකම ලබා ගත්තට පස්සේ ඒ මිනිස්සයා හෙන විපරිත කටයුතු කරන්නේ. විෂමාචාර වැඩ කරන්නේ. ඒවා අපි ඕන තරම් දකිනවා. ඒක තමයි ආදර සහෝදර සහෝදරින් දේව සැලැස්මට පටහැනිව යන්නට පුළුවන් කමක් නැහැ. පලා යන්නට පුළුවන් කමකුත් නැහැ. මාව සූදානම් කරන්නේ එක දෙයකට නම් මට ඕනේ වෙන දෙයක් කරන්නට නම් ඒ කැඳවීම මේට විරුද්ධව ගිහිල්ලා පලා යන්නට මට ඉඩ තියන්නේ නැහැ දෙවියන් වහන්සේ. ගොඩාක් වෙලාවට ආදර සහෝදර සහෝදරියනි දැන් ඉන්නවා. පූජක කාර්ය කරන්න හදන්නා වූ ගිහි ඕන තරම්. එතකොට අපි අසරණ වුණා මේ ගිහියන් පස්සේ යනවා. අතන මෑණි කෙනෙක් ඉන්නවයි කියනවා. මෙතන සෙබස්තියන් උන්වහන්සේගේ නාමයෙන් සාස්තර කියනවයි කියනවා. අතන අන්තෝනි මුනින්දරයා වැහිලා ඉන්නවයි කියනවා. අතන දේවමෑණියෝ මේ හීනෙන් පෙනිලා ඉවරලා දේවමෑණියෝ ආරූඪ වුණයි කියනවා. ඒ වගේම තමයි අනිත් මිනිසුන්ට පොඩි ප්‍රචාරයක් දීලා ඉවරලා අතන ඒ විදියට හොඳ වුණා. අපේ පල්ලිය හොඳ වෙන්නේ නැති දේවල් ඒකෙදි කරනවා. ඒකේ ඒ මිනිස්සයත් යාඥා කරන්නේ එතන ඉන්න මෑණියොත් යාඥා කරන්නේ ඒ මෑණියෝ කියන්නේ මේ නමෝ මරිය පරමණ්ඩලයේ මෑණියෝ තියාගෙන ඉන්නේ දෙව් මෑණියන්ව මෑණියෝ තියාගෙන ඉන්නේ ජුසේතුමාව මෑණියෝ තියාගෙන ඉන්නේ දිව්‍යර්ධේ මේ ජේසුව ඒ වගේම තමයි අතන ශාස්ත්‍ර කියන්නේ අංජනන් කියන්නේ මගුල් ගෙදරට වෙලාව බලලා දුන්නේ දුවව එළියට බස්සන වෙලාව බලලා දුන්නේ මගුල් ගෙදරට දිනේ දාලා දුන්නේ පූජාව තියන්න ඕනේ වෙලාව බලලා දුන්නේ තවත් ආරූඪ වෙලා සෙබස්තියන් උන්වහන්සේව එහෙම නැත්නම් අන්තෝනි මුනින්දරයව ආරූඪ වෙලා අපේ ආගමේම විදියට ශාස්ත්‍ර කියන කෙනෙක්. එතකොට ආදර සහෝදර සහෝදරිනි දෙව්මෑණියන්ට මෑණියෝ කියන්නයි මේ අහක ඉන්න කෙනෙකුට මෑණියෝ කියන්නයි යනවනම් එහෙම එතන අපේ ජීවිතේ වරදිනව ගොඩාක් වෙලාවට.
අපි දන්නවා සමහර වෙලාවට හොඳටම ජීවත් වෙනවා මේ මිනිස්සු. මේ මිනිස්සු හොඳටම ජීවත් වෙනවා එහෙම අදහන්නව ඕනෑවට වැඩි භක්තියක් තියාගෙන ගියාම තමයි ඒක වෙන්නේ සමහර වෙලාවට. අපි දන්නවා ආදර සහෝදර සහෝදරියනි ඉරිදා පූජාව වරද්දන්නේ නැහැ. දෙමව්පියන්ටත් අපූර්වවට සලකනවා. දේවස්ථානයේට මේ කළ යුතු දේවල් කොටස් සම්පූර්ණයෙන්ම ඉෂ්ට කරනවා. ඒ වගේම තමයි කවදාවත් බොරුවක් කියන්නේ නැහැ. හොරකම් කරලා නැහැ කවදාවත්. මිනි මරලා නැහැ, සතෙක්ව මරන්නෙත් නැහැ. බොහොම ශුද්ධවන්තව ජීවත් වෙනවා. කාම මිත්‍යාචාරය කවදාවත් කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඒක වෙලා නැහැ ඒගොල්ලන් අතින්. එතකොට ඉරිදා පූජාව මිස් කරන්නේ නැහැ. දිව්‍ය පූජාවට පැමිණෙනවා, පාපොච්චාරණය කරනවා, සක්‍රමේන්තු ලබා ගන්නවා. නමුත් මොකක් හරි වැරදීමක් වෙනවා. එක්ක ගෙවල් දොරවල් වල ප්‍රශ්න, එහෙම නැත්නම් සාමකාමී තියෙන තත්ත්වය නැති වෙනවා. වාහන මේ හැමදාම ඒකට වියදම් වෙනවමයි වැඩි. එහෙම නැත්නම් තවත් විවිධාකාර ඉඩකඩම් විකුණන්න හදද්දි ඒක විකුණ ගන්න බැරුව යනවා. ගණ්ඩ හදද්දි ගණ්ඩ බැරුව යනවා. ගේ හදපු විදියටම තියනවා ඒක ඉතුරු හරිය කරගන්නට බැරුව යනවා. ඉතින් අපිට සමහර වෙලාවට ඒ වගේ අයට හිතෙනවා ඒ අයව තමයි තග්ගාල අර වගේ තැන් වලට ග්‍රහණය වෙන්නේ. ඒ අය ටාගට් කරන්නේ ඒවා. ඒ වගේම තමයි මූලධර්මවාදී ටාගට් කරන්නේ ඒ වගේ තැන්. මොනවා හරි අසනීපයක් වුණාම ඒ මිනිස්සයා ගහගෙන යන මේ මිනිස්සයා වගේ වෙනවා. එතකොට කොහේ හරි පරණැලක් අහුවෙච්චහම ඒක හරි එල්ලෙන්න බලන්නේ. ඒකේ හරි එල්ලිලා ජීවිතේ බේරගන්න. නැති වූ සැලැස්ම, නැති වූ ගැලවීම, නැති වූ සමාදානය, නැති වූ මුදල් හදල්, නැති වූ රැකියාව ලබා ගන්නට ඔහේ කොහේ හරි ගලාගෙන යනා වූ පරණැලක පවා එල්ලෙනවා. එහෙම පරණැලක එල්ලුණාට පස්සේ ඒකටත් ගැලවීමක් නැහැ. ඒකට ගැලවීමක් නැතුව යන පාවෙලා යන පරණැලේ අපි එල්ලුණාම දෙන්නම ගිලෙනවා මිසක කවදාවත් මේ වගතුවක් වෙන්නේ නැහැ. ඒක නිසා මේ පණිවුඩය පරම්පරාවෙන් පරම්පරාවට දෙවියන් වහන්සේ දීලා තියෙන සැලැස්ම තේරුම් අරගෙන ජීවත් වීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි ආදර සහෝදර සහෝදරිනි සමහර අය ඉන්නවා ලස්සනට ආගම අදහනවා මම කිව්වා වගේ අර දස පනතම ආරක්ෂා කරනවා. නමුත් ඔවුන්ට කරන්නා වූ කියන්නා වූ දේවල් කිසිම ප්‍රයෝජනයක් නැහැ. කිසිම සන්තෝෂයක් නැහැ. මොනවා හරි එක ප්‍රශ්නයක් විසඳ ගන්න හදද්දි තව ප්‍රශ්නයක් එනවා. මේකට හේතුව වුන්ගේ මේ අධර්මිෂ්ඨකම නෙමෙයි. සමහර විට අපි නොදැනුවත්ව එක පාපයක් කරනවා. ගොඩාක් දෙනෙක් කරන්නව පාපයක් තමයි අපි දන්නේ නැතුව දිව්‍ය පූජාවකට මේ ඕනෑකමින් එන්නේ නැතුව ඉඳලා, එහෙම නැත්නම් කම්මැලිකමට එන්නේ නැතුව ඉඳලා ඊට පස්සේ ඊළඟ සතිය ඇවිල්ලා ඉවරලා අපි ලබනවා. ඒක ඉතාමත් බරපතල පාපයක්. ගොඩාක් දෙනෙක් සාමාන්‍ය පුරුද්දට කරන්නා වූ දෙයක්. ඒ නිසා තමයි අර සමහර වෙලාවට අපිට ගැලවීම හරස් වෙලා තියෙන්නේ. අපිට සුවේ නැති වෙලා තියෙන්නේ. ගෙදරට ගේන්නා වූ දේවල් එකක්වත් ඉතුරු වෙන්නේ නැත්තේ. කාර් එකේ ටයර් එකක් ගිහිල්ලා හරි කමන්නේ තියෙනා වූ මේ මුදල් වියදම් වෙන්නේ. දරුවෙකුට අසනීපයක් වෙනවා. ලෙඩක් නෙමෙයි. නමුත් ඉස්පිරිතාලයට බිලක් ගෙවන්න වෙනවා. ඒ වගේ උන්නුගාම මහා කුණාඩු අපගේ ජීවිතේට කඩාගෙන වැටෙන්නේ අර වගේ නොදැනුවත්ව කරන්නා වූ පාපය නිසා. නොදැනුවත්ව යන්නා වූ ගමනක් නිසා. ඒ නිසා නියම මාර්ගයේ ගමන් කරන්නට පැහැදිලිවම සූදානම් විය යුතුයි ආදර සහෝදර සහෝදරනි. ඒ වගේම තමයි ඒකට තමයි මම කිව්වේ ඉස්සෙල්ලා පූජකයා පූජක වැඩේ කරන්න ඕනේ. දොස්තර මහත්තයා දොස්තර මහත්තයාගේ වැඩේ කරන්න ඕනේ. ඉංජිනේරු මහත්තයා ඉංජිනේරු මහත්තයාගේ වැඩේ කරන්න ඕනේ. ගිහියා ගිහියාගේ වැඩේ කරන්න ඕනේ. පවුලේ තාත්තා තාත්තා විදියට ඒ කටයුත්ත කරන්න ඕනේ. පවුලේ අම්මා අම්මෙක් විදියට හැසිරෙන්න ඕනේ. අම්මෙක් විදියට මේ කටයුතු කරන්න ඕනේ. පවුලේ දරුවෝ දෙමව්පියෝ වෙන්න ගියාම හරියන්නේ නැහැ. දරුවෝ විදියට ඉන්න ඕනේ. දෙමව්පියෝ දරුවෝ වෙන්න ගියාම හරියන්නේ නැහැ. කසාද වැඳලා දරුවෝ ඉන්න තාත්තා කෙනෙක්, දරුවෝ ඉන්න අම්මා කෙනෙක් කෙල්ලෙක් කොල්ලෙක් කරන වැඩ කරන්න ගියාම හරියන්නේ නැහැ. ඒ නිසා තමුන්ට ලැබිලා තියෙන කැඳවීම මොකක්ද කියලා තේරුම් අරගෙන සිටීම ඉතාමත් වැදගත් වෙනවා ආදර සහෝදර සහෝදරිනි. ඒ වගේම තමයි අද මම එද්දි ත්‍රිවිලර් එක ගහලා තිබුණා. දිව නැමෙන පැත්තට බොරු කිව්වට හිත කවදාවත් බොරු කියන්නේ. ඒ නිසා හර සාක්ෂි ධර්මින් අපි මොනවා හරි බොරුවක් කිව්වාම, හොර වැඩක් කරපුවාම
අපරාධයක් කරපුවම මිනිහෙක්ව මරපුවාම ඒක කවදා හරි දවසක එළි වෙනකම්ම හෘද සාක්ෂිය වද දෙනවයි කියලා. ඔය පාස්කු ප්‍රහාරයටත් වෙලා තියෙන්නේ ඕක තමයි. ඒ නිසා මිනිස්සෙක් මොනවා හරි වැරද්දක් කෙරුවොතින් එහෙම ඒ වැරද්ද කවදා හරි දවසක දෙවියන් වහන්සේ මතක් කර දෙනවා ආදර සහෝදර සහෝදරිනි. ඒකට කියමනක් තියෙනවා අර මේ හැම කඩේම විකුණන බඩු භාණ්ඩ එක වෙන්නට පුළුවන්. ඒ භාණ්ඩෙම ගන්න සමහර කඩවල් වලට යන්නේ නැහැ මිනිස්සු. සමහර විට ලාභයට දිනුනත් යන්නේ නැහැ. මොකද හේතුව භාණ්ඩේ ක්වොලිටිය බාලා හින්දා නෙමෙයි. එකම ක්වොලිටියේ භාණ්ඩ තියෙන්නේ. නමුත් විකුණන මිනිස්සයාගේ ක්වොලිටිය වෙනස් වෙන්නට පුළුවන්. විකුණන මිනිස්සයාගේ දැන් අපි හිතමුකෝ පූජකයාගේ ක්වොලිටිය වෙනස් වුණොත් එහෙම එක එක ක්වොලිටියේ පූජකයෝ ඉන්නවා. එතකොට එක එක ක්වොලිටියේ දොස්තර මහත්තුරු ඉන්නවා. ප්‍රතිකාරය එකයි. ලබා දෙන්නා වූ සක්‍රමේන්තු එකයි. තියන්නා වූ දිව්‍ය පූජාව එකයි. එතකොට ක්වොලිටිය වෙනස් වුණොත් එහෙම එතන ලැබෙන්නා වූ දේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා ආදර සහෝදර සහෝදරී. එනිසා අර යහපත් මේ තත්වයෙන් ජීවත් වීම දැන් අම්මලා ඉන්නවා හැම අම්මෙක්ම කරන්නා වූ කාර්යය එකයි. නමුත් අම්මාගේ ක්වොලිටිය වස්සගත්තොත් එහෙම ඉතින් එතන පොඩි ප්‍රශ්නයක්. තාත්තා හැම කෙනෙක්ම තාත්තෙක් තමයි. නමුත් තාත්තගේ ක්වොලිටිය බස්සගත්තොත් ගුණාත්මක භාවය මේ බස්සගත්තොත් එහෙම මේ තාත්තාගේ ඒක වෙන තාත්තලා ඉන්න බව පැහැදිලි වෙනවා. ස්වාමි පුරුෂය ඔක්කොම දෙනා එකම අය. නමුත් ඒගොල්ලන්ගේ සමහර අයගේ ගුණාත්මක භාවයේ පිරිහිච්ච අය ඉන්නවා. භාර්යාව හැම කෙනෙක්ම එකම අය. ඒ අයගේ ගුණාත්මක භාවයේ පිරිහි ගත්ත අය ඉන්නවා. එනිසා එතකොට අර භාණ්ඩයේ ගන්නා වූ අයට ඒ භාණ්ඩය මේ භාවිතා කරන්නා වූ අයට ඔවුන් සමග ඇසුරු කරන්නා වූ අයට මේක හොඳ එකක් මේක නරක එකක් කියලා ලොකු වෙනසක් දැනෙන්න හදනවා. දෙවියන් වහන්සේ තෝරාගත් අය, දෙවියන් වහන්සේ මවපු අය, දෙවියන් වහන්සේ බිහි කළා වූ අය හැම කෙනෙක්ම එක හා සමානව තියෙන්න ඕනේ. ඒක දැන් මේ වර්තමාන සමාජයේ අපිට ලොකු වෙනස්කම් ඇති වෙලා තියෙන එකයි. ඒ කියන්නේ දෙවියන් වහන්සේ දෙන වරප්‍රසාදය එකයි. නමුත් ඒක ගණ්ඩ යන මිනිස්යාගේ ක්වොලිටිය එහෙම නැත්නම් ගුණාත්මක භාවය වෙනස් වුනහම ඒකේ පොඩි ප්‍රශ්න ඇති වෙනවා. ඒකේ වෙනසක් ඊට පස්සේ තේරෙන්න පටන් ගන්නවා. ලෝකාග්‍ර දෙවි ස්වාමිනී අප වහන්සේට පුදන මේ පූපය වගේ මහ දයාවෙන් අප ලබා ගත්තේින්ද පොළවේ සරුසාරෙන් හා මනුෂ්‍යයන්ගේ ශ්‍රමෙන් හා සෑදුනෙහිඳ අප සඳහා ජීවනදායක පූපය බවට පත්වනෙහිඳ වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා. ලෝකාග්‍ර දෙවි ස්වාමිනී අප වහන්සේට පුදන මේ මිදිරස ඔබගේ මහ දයාවෙන් අප ලබා ගත්තේින්ද මිදිවැලේ ඵලදාවෙන් සහ මනුෂ්‍යයන්ගේ ශ්‍රමෙන් හා සෑදුනෙහිඳ අප සඳහා ආත්මික පානීය බවට පත්වනෙහිඳ වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා. සහෝදර සහෝදරියනි මාගේ සහ ඔබගේ යාගය සියලු බලති දෙවි පියාණන් ඉදිරියේ ප්‍රසන්න වන පිණිස අපි ආඥා කරමු. ස්වාමින් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වනු සඳහාද අපටත් තමන් වහන්සේගේ මුළු ශුද්ධ වූ සභාවටත් ප්‍රයෝජනයක් වන සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමින් වහන්සේ මේ යාගය පිළිගන්නාසේක්වා. අපි ආඥා කරමු. දෙවි ස්වාමිනිය වහන්සේගේ ජනතාව පුදන මේ පඬුරු පිළිගෙන ආශිර්වාද කළ මෙනව මේ දිව්‍ය අභිරහස මගින් ස්වර්ගීය භෝජනයේ භුක්ති විඳීමට අප සුදුස්සන් කළ මෙනව. මිකිද අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අප සැමට ලැබේවා. ආමෙන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්. ඔබගේ සිත් යොමු කරන්න ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කියමු. එය යෝග්‍ය වූද යුතුයද ක්‍රියාවකි. පරිශුද්ධ පියාණනී සියලු බලති සදාතන දෙවි ස්වාමිනී අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් සෑම කල්ලිද සෑම තන්හිද අප වහන්සේට තුති පුද කිරීම සැබවින්ම යෝග්‍ය යුතුය සාධාරණයේ ගැලවීම දායකය. සියලු දිවස්පරය උන්වහන්සේගේ පැමිණීම අනාවැකියෙන් ප්‍රකාශ කළෝය. කන්‍ය මාතාවෝ අපරිමිත ප්‍රේමයෙන් යුතුව සිය කුසෙහි උන්වහන්සේ දරා සිටියහ. ජෝම්තුමානෝ උන්වහන්සේගේ පැමිණීමේ සුභාරංචිය ප්‍රකාශ කර උන්වහන්සේ පැමිණි විට පෙන්වා දුන්හ. උන්වහන්සේ පැමිණෙන කල අප යාඥාවෙන් අවදිවද ප්‍රශංසාවෙන් අනූනවද සිටිනසේ සිය උපතේ පූජෝත්සවය පැවැත්වීම සඳහා ප්‍රීතියෙන් සූදානම් වීමට උන්වහන්සේ අපට මඟ සලසනසේක. එහින් සුරදූත අග්‍රදූතාදී සුරසේනා සමූහයේ
නිරන්තර සාදුනාදයට අපගේ ගීත රාවයද මෙසේ කරමින් ඔබ වහන්සේගේ මහෝත්තම භාවයේ කනින් මෙසේ වර්ණනා කර සිටිමු. සුවිශුද්ධ සුවිශුද්ධ ලෝකාග්‍ර දෙවි ස්වාමින් වහන්සේ සුවිශුද්ධ අහසත් පොළොවත් ඔබ වහන්සේගේ මහිමෙන් පිරී තිබේ. ස්වර්ගයේ රැස්වී වේවා. ස්වාමින් වහන්සේගේ නාමයෙන් වඩිනු තුමන් වාග්යවත්ය. ස්වර්ගයේ රැස්වී වේවා. එසේ ස්වාමිනේ ඔබ සැබවින්ම සුවිශුද්ධය. සියලු සුවිශුද්ධතාවයේ උල්පත ඔබ වහන්සේමය. එහි ඔබගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පඬුරු පරිශුද්ධවත් කරන මෙන් අවනත වායද සිටිමු. අප එසේ අදුනුවේ මේ පඬුරු අප උදෙසා අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් Taman පවරා දෙනු ලැබීමට පෙර පූපේ රැගෙන තුති පුදා ඒ කඩා මෙසේ කියමින් සිය ශ්‍රාවකයන්ට දුන්සේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න. සැබවින්ම මෙය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. මාගේ ස්වාමිනී මාගේ දෙවියනි. රාත්‍රී භෝජනයේ වැළඳූ පසුව උන්වහන්සේ සෙම කුසලානද රැගෙන නැවත තුති පුදා මෙසේ කියමින් සිය ශ්‍රාවකයන්ට දුන්සේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. සැබවින්ම මෙය අභිනව උද අනන්ත උද ගිවිසුමේ මාගේ රුධිර කුසලාන. පව්කමාව සඳහා ඔබ උදෙසාද සියලු මනුෂ්‍යයන් උදෙසාද මෙය වගරවනු ලබන්නේ. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. මාගේ ස්වාමිනී මාගේ දෙවියනි. අපි විශ්වාස කරන අභිරහස මෙසේ ප්‍රකාශ කර සිටිමු. ස්වාමිනී ඔබ වහන්සේ උතුසේක. ස්වාමිනී ඔබ වහන්සේ උත්තාන වූසේක. ස්වාමිනී ඔබ වහන්සේ නැවත වඩිනසේක. එහින් පියාණෙනි උන්වහන්සේගේ මරණයද උත්ථානයද සිහිපත් කරමින් ජීවනදායක පූපේද ගැලවීමදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කර සිටිමු. ඔබ හමුවේ සිටමින් ඔබට සේවය කරන්නට සුදුසුන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. තවද ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයට සහභාගී වන්නා වූ අප සෑම දිනම සුදහත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනතවායද සිටිමු. ස්වාමිනී මුළුලෙහි පැතිර පවත්නා ඔබ වහන්සේගේ සුදු වූ සභාව සිහිපත් කළ මැනව ෆ්‍රැන්සිස් නැමැති අප ශුද්ධෝත්තම පියාණන්ද මැල්කම් රංජිත් නැමැති අප රදගුරුතුමන්ද සහායක රදගුරුතුමන්ලාද සකල පූජක පිරිසද සමග එම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සැලැස්සුව මැනව. අප අතරින් නැසී ගියා වූ සියලු දෙනාව සිහිපත් කරගෙන ඔවුන් වෙනුවෙන් සුළු මොහොතක් නිශ්ශබ්දව යාඥා කරමු. ස්වාමිනී උත්ථානයේ බලාපොරොත්තු ඇතුව මියගිය අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය තබමින් නැසුණු අනිකුත් සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රී වත මණ්ඩලයේ ආලෝකයේ වෙතට ඔවුන් කැඳවා ගත මැනව. අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවන් වන කන්‍ය මරියාවන්ද සුදෝ ජුසේතුමන්ද සුදෝ ජුසේ වාස්පුනිතුමන්ද අනිකුත් සියලු ශුද්ධවන්තයන් හා සමග අප දෙක්වී සදාතන ජීවිතය සඳහා අප සැම සුදුස්සන් කළ මැනව. තවද ඔවුන් හා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කරන්නටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කරන්නටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ අපගේ ස්වාමින් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අප සැමට වරම් දුන මැනව. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බලති දෙවි පියාණනී සුදහත්මයන් හා සමග එක්ව වැඩවසන්නා ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදහටමත් වේවා. ආමේන්. ගැලවීම දායක අනුපනතින් ප්‍රගුණ වී දේවෝපදේශයෙන් පුහුණු වී අපි මෙසේ ආඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනී ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙලෙස වේවා. අපගේ දිනදා භෝජනය අපට දානය කළ මැනව අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව පාපවස්ථානට අසුවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව. ස්වාමිනී සියලු අයහපතින් අප මුදාලන මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේදී අපට සාමය දෙන මෙන්ද අපි අයදිමු.
එවිට වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුම පවෙන් මිදී සියලු කරදරයන් සුරක්ෂිත වී අපගේ ගැලවුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ වාග්යවත් අපේක්ෂාවෙන් අපි විසෙන්නෙමු. මග්නිසාදයත් රාජ්‍යයේද බලයේද මහිමේද සදාහටම වහන්සේගේය. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. සුඛී ශ්‍රාවකයන් නමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී, ඔබ වහන්සේ අපගේ පාපයන් නැතකා ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසය සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි එම සභාවට සාමයද සමගියද දානය කරන්නට කරුණා කළ මැනව. ඔබ වහන්සේ සදාහට වැඩ සිටින සේක රජකම් කරන සේක. ආමේන්. ස්වාමින් වහන්සේගේ සාමය හා සමාදානය ඔබ සමග නිතර පවතිවා. ඔබ සමගද පවතිවා. අපි එකිනෙකා සමගම සාමය බෙදා ගනිමු. ඔබ සැමට සාමය වේවා. ලොවේ පව් හරින දේවාජ බාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරින දේවාජ බාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරින දේවාජ බාලකයාණනි අපට සාමය දුන මැනව. මෙන්න දේවාජ බාලකයානෝ, මෙන්න ලොවේ පව් හරින තැනන් වහන්සේ, උන්වහන්සේගේ භෝජනයට කැඳවීමලත් අපි හැමදෙන භාග්‍යවන්තය වන්නෙමු. ස්වාමිනී, ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුසුෙක් නොෙමි. එහෙත් වචනයක් පමණ වදාළා මැනව. එවිට මාගේ ආත්මය සුවවන්නේය. ස්වාමී දරුවනි, ඔබ වහන්සේ සත්ප්‍රසාදේ වැඩ සිටින බව මම විශ්වාස කරමි. සියලුම වරප්‍රසාද ඔබගෙන් ලබා ගන්නට පුළුවන් බව මම අදහා ගනිමි. මේ වනතුරුම ඔබට විරුද්ධව කළ අනදරවලට බොහෝසේ වික්ෂෝප වෙමි. මේ ආදරය නිසා ඔබව සක්‍රමේන්තු ආකාරයෙන් දැන් ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන්වත් ලබා ගන්නට කැමැති වේ. බොහෝසේ ආශා වෙමි. ස්වාමී දරුවනි, මාගේ හෘදයට වඩිනවා සොඳේ. ඔබ වහන්සේ සැබෑ ලෙසින් දැන් මා වෙත වැඩියාසේ සිපාචාර කර ස්තුති කරමි. ඔබට වැඩියෙන් වෙන කාටවත් ආදරේ නොවෙමි. ඔබගෙන් කිසි කලෙක අහක් නොවන්නට මට කරුණා කළ මැනව. ආමේන්. අපි ආඥා කරමු. දෙවි පියාණෙනි, ඔබ වහන්සේගේ දීමනා ලබාගත් අපි ඔබ වහන්සේට කරන අයදීමට සවන් දුන මැනව. ඔබ වහන්සේගේ ශුද්ධාත්ම ගින්නෙන් අප සිත් දැල්ලුව මැනව. අප වෙත වඩින ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියෙහි දැල්වෙන පහන් මෙන් බැබලීමට අපට මඟ පෙන්වා දුන මැනව. මේකෙදී අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අප සැමට ලැබේවා. ආමේන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සියලු බලති දෙවි මහෝත්තමයානෝ, පියානෝ, පුත්‍රයානෝ, ශුද්ධාත්මයානෝ අප සෑම දෙනා ආශිර්වාද කර ආරක්ෂා කර සුවපත් කරන සේක්වා. ආමේන්. යන්න ස්වාමින් වහන්සේ තුල සාමයෙන් සහ ප්‍රීතියෙන් යන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සාන්ත කුර්සිය අඩයාලමේ අපි සතුරන්ගේ අප ගලවා දේවා. අපගේ දෙවි ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ ස්පිරිතු සාන්තුගේ නාමයෙන් ආමේන්. ජේසුස් පිහිටයි. යේසු පිටයි ෆාදර්.